අයිබෝම්බනේ සුබ සන්ධ්‍යාවක් සියලුම දරුවන්ට පාඩමට ලෙස් තියෙන දරුවෝ වගේ අපි කතා කරගෙන ඇවිත් තියෙනවා මේ වෙනකොට භාග පාඩමේ සැලකිලි වැඩ ප්‍රමාණය පුතාලා දෙකම සාකච්ඡා කරා. අල්නයන සමග සොළු වෙන්නේ කොහොමද කියන එකක් කතා කරා. ඊළඟට ඒකේ තුනේ එක අභ්‍යාසයක් කරන් එන්න කියලා කිව්වා. අපි එදා පන්ති කාමරේදී ඒකේ ඔත්තේ ගණන් ටික හැදුවා. ඊළඟට බෝඩම සිස්ටම් එකේ කියන්නේ වර්ගකතරි න්‍යාය ගැන කතා කරලා උදාහරණ තුනේ දෙක අභ්‍යාසය තනිකරම ගෙදරදී කරන් යන්න කියලා කිව්වා. අපි බලමු ඒකේ අඩුපාඩු ටික බලාගෙන යමු. තුනේ එක අභ්‍යාසයේ ඉරට්ටේ ගණන් ටික අපි කතා කරමු. ඔත්තේ ගණන් ටික කරානේ තුනේ එක අභ්‍යාසයේ ඔන්න දෙවෙනි ගානේ කියනවා තුනෙන් එකෙන් හතෙන් හයක්. දැන් අපිට පේනවා තුනට තුනේ එකයි, හයට තුනේවත් දෙකයි. දෙවරක් එක දෙකයි, හතරක් එක හතරයි. ඊළඟට රෝමිලක්කම් 4 11න් 9 අල්නයන් 6න් 5. තුනේවා 3යි, තුනේවා 2යි. උඩත් යටත් එකම ගානකින් කපලා කුඩා කරන එක තමයි මේ කරන්නේ. මේ කතා කරන්නේ පුතේ 4 වෙනි ගාන. 3 වරක් 5 15යි 11 සරක් 2 22යි. උත්තරය 22න් 15. ඊළඟ රෝමිලක්කම් 6 තමයි ඊළඟට අපිට තියෙන්නේ. 2යි 8න් 5 ගුණ අල්නයන්ට 1යි 11න් 3. නෑ 1යි 3න් 1. 1යි 3න් 1. උඩ පේනවා 2යි 8න් 5 අල්නයන්ට 1යි 3න් 1. පළමු කොට මේ වගේ ගානකදී අපි කරන්නේ විශිෂ්ට සංඛ්‍යා විෂම භාග කරනවා. 8 වරක් 2 16යි 5යි 21යි. ආන්න ඒකේ අල්නයන්ට 3 වරක් 1 3යි 4යි. 3ට 3 1යි 21ට 3ම 7යි. 4ට 4 1යි 8ට 4 2. එක් වරක් 7යි දෙවරක් 1 2. අවසාන පිළිතුරක් එනවා 7ට 2වා දෙවරක් 3 6යි අව ඉතිරි 2න් 1යි 3යි 2න් 1යි කියලා අපිට අවසාන පිළිතුර ලැබෙනවා. ඊළඟට අපිට කියනවා පුතා 6 වෙනි ගානෙන් පස්සේ 8 වෙනි එක. 8 වෙනි ගානේ කියන්නේ මෙන්න මේකයි. 1යි 5න් 4 අල්නයන් 9න් 5. පුතා දන්නවා පස්සරක් 1 5යි 4යි 9යි. ආන්න ඒකෙන් 9න් 5. 9ට 9 1යි 9ට 9 1යි. 5ට 5 1යි 5ට 5 1යි. එක් වරක් 1 1යි එක් වරක් 1 1යි. එකට එකේවා 1යි කියලා අවසන් පිළිතුර එන්නේ. අන්න බලන්න පුතේ විශිෂ්ට සංඛ්‍යා විෂම භාග බවට පත් කරලා ඒක සුළු කරන එකයි කරන්න තියෙන්නේ. ඊළඟට මම දෙවෙනි එකේ 1යි 3යි 4යි ඔක්කොම කරා. කරන්න තියෙන දෙවෙනි ගාන විතරයි. ප්‍රධාන දෙවෙනි ප්‍රශ්නේ නෝමිලක්කම් 2 කරන්න තියෙනවා. ග්‍රෑම් 400න් පහෙන් දෙකක්. උදා දන්නවා 400 බොහොම ලස්සනට 5 බෙදන්න පුළුවන්. 5ට 5 එකයි 40ට 5 8යි බිඳුවයි. දෙවරක් බිඳුව බිඳුවයි දෙවරක් 16යි ග්‍රෑම් 160ක් කියලා අවසන් පිළිතුරේ. ග්‍රෑම් 160. එතකොට පුතාට 3 වෙනි ගාන කරාම 4 වෙනි ගාන කරා. දැන් අපි යනවා වර්ගකතරි න්‍යාය කියන බෝඩම සිස්ටම් එක අනුව වරහන අල්නයන බෙදීම ගුණ කිරීම ධන ඍණ කියන ගණිත කර්ම සියල්ල දාගෙන අපි කොහොමද ඊළඟ කොටසට යන්නේ කියලා දෙවෙනි තියෙන පළවෙනි ගාන මෙහෙම දෙලා දෙනවා. තුනේ දෙක අභ්‍යාසයේ පළවෙනි ගානේ රෝමිලක්කම් 1 දෙකෙන් එක ගුණ එකතු කිරීම 3න් 2 ගුණ කිරීම 6න් 5. එතකොට අපිට පේනවා මෙතනදී වර්ගකතරි න්‍යාය අනුව පුතේ වරහන මේකේ තිබුණේ නැහැ. එකතු කිරීමයි ගුණ කිරීමයි තියෙන්නේ. ප්‍රමුඛතාවයේ දෙන්නේ ගුණ කිරීම. සෙලපි ගුණ කිරීම කරලා ඉන්නවා. දෙවෙනි ගානත් බෝඩ් එක අපි ලියා ගමු පුතේ. 3යි 3න් 1 බෙදීම 2යි 2න් 1 අල්නයන් 4න් 1. තුන්වෙනි ප්‍රශ්නේ
තුන්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ පහෙන් තුන ගුණ කිරීම තුනෙන් එක එකතු කිරීම දෙකෙන් එක මේ විදිහට තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. බලාගෙන ඉන්න. ප්‍රමුඛතාවය දෙන්නේ මේ දෙන්නගේ ගුණ කිරීම. මොකද වරහන අල්නයන්න බෙදීම ගුණ කිරීම තමයි. ඒතර ගුණ කිරීමට ප්‍රමුඛතාවය දෙන්නේ. සමාන ලකුණු දාලා දෙකෙන් එක එහෙමම තියෙනවා. එකතු කිරීම ලකුණක් තියෙනවා. දෙකට දෙකේ 1යි 6ට දෙකේ 3යි. එක්වරක් 5 5යි. තුන්වර 3 9යි. දෙක තියෙනවා 9 තියෙනවා දෙන්නගේ පොදු ගුණාකාරය 18. දෙකෙහි 9යි පුඩා පොදු ගුණාකාරය 18. ඔබ දන්නවා 18ට දෙකේ 9යි 9 වරක් එක 9. 18ට 9ව දෙකයි දෙවරක් 5 10යි. 18ට දෙකේව 9යි 9 වරක් එක 9. 18ට 9ව දෙකයි දෙවරක් 5 10යි. උඩට 19ක් එනවා යටට 18ක් එනවා. අවසන් පිළිතුර එනවා 1යි 18න් තව ඉතිරි 1. 1යි 18න් ඉතිරි 1. පැහැදිලිද පුතේ? තේරුණා? ප්‍රමුඛතාවය ගුණ කිරීම සහ එකතු කිරීම කියනකොට ගුණ කිරීමට දිය යුතුයි. දැන් අපි යනවා ඊළඟට. මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාග කරනවා 3 9 1 10. බෙදීමේ ලකුණ දාලා දෙවරක් එක 4 1 5යි. අල්නයන්න දාලා මෙතනට 4ෙන් නිකලා. ප්‍රමුඛතාවය අල්නයන. කාටද ප්‍රමුඛතාවය පුතේ? අල්නයන. එතකොට මෙතෙන් එනවා 3න් 10ක් මෙතන තියෙනවා. බෙදීම එහෙමම තියෙද්දි බෙදීම තියෙද්දි බලන්න ගුණ කරනකොට උඩයට කපන්න තියනවා කැපෙනවද කියලා? නෑ. 5 4ට කැපෙන්නේ නෑ. 2 1ට කැපෙන්නේ නෑ. එහෙනම් අපි දන්නවා උඩ වැඩි කරනවා 5 4ක් එක 5යි. දෙවරක් 4 8යි යනට 8යි. ඊළඟ පේළියේදී මේ 3න් 10 ඒ ආකාරයටම ලියලා බලන්න පුතේ. දෙවෙනි ගාන බලන්නකෝ. 2යි 6න් එක තියෙන්නේ නේ පුතේ. 2යි 2න් එක නෙමෙයි 2යි 6න්. 2යි 6න් එක. එතකොට 6 වරක් එක 12යි 1යි 13යි නේ. 6න් 13. 6න් 13යි. එතකොට මේක දෙවරක් 6 12යි. අල්නයන්න 4න් එක 6 වරක් එක 12යි 1යි 13. ඒත් එමම තමයි පුතේ සුළු වෙන්නේ නැහැ. උඩට කැපෙන්නේ නැහැ. 13 වරක් එක 13යි 6 වරක් 4 24. 6 වරක් 4 24. දැන් අපිට පේනවා ඔව් 3න් 10 ඒ ආකාරයටම තබාගෙන 3න් 10 ඒ ආකාරයටම තබාගෙන බලන්න පුතේ බෙදීම ගුණ කිරීම වෙනකොට 13 යට දෙනවා 24 උඩට එනවා 3ට 3 ඒවා 1යි 24ට 3 ඒවා 8යි 8 වරක් 10 80යි 13 වරක් 1 13 13 වරක් 1 13 80ට 13 ඒවා 80ට 13 ඒවා බලන්න ඕන පුතේ 13 වරක් කීයක් තියෙනවද 13 වරක් 5 65යි 13 වරක් 6 6 වරක් 2 12න් දෙයක් ඉතිරි 6 වරක් 6 1යි 7යි 6 වරක් 3 18න් 8 එකක් ඉතිරි 6 වරක් 6යි 1යි 7යි 78යි ඒතර අපි දන්නවා මෙතන 13න් 2යි 6යි 13න් 2යි කියලා විෂම භාගයේ මිශ්‍ර සංඛ්‍යාවක් කරලා ලියන්න. ආයෙත් සරයක් බලන්න. 3 වරක් 3 9 1යි 10යි 3න් 10යි. 6 වරක් 2 12යි 1යි 13යි 6න් 13යි. අල්නයන්න 4න් 1. අපිට දන්නවා මෙතන අල්නයන්න තමයි ප්‍රමුඛතාවය. උඩයට කැපෙන්නේ නැහැ. එහෙනම් 13 වරක් 1 13යි 6 වරක් 4 20යි. බෙදීම ගුණ කිරීම වෙනකොට පසුපස පදේ උඩයට මාරු වෙනවා. 24 උඩට එනවා 13 යන්නට යනවා. 3ට 3 1යි 24ට 3 වරක්. 8 වරක් 10 80යි යකට 13. 80ට 13ේම 6යි. තේරුණාද පුතේ? 13 වරක් 68යි. 68යි කියන්නේ තව ඉතිරි දෙක. 6යි 13න් දෙක. මෙතන බලන්න. 6න් 3 එහෙමම තියෙනවා. ගුණ කිරීමක් එහෙමම තියෙනවා. 3යි 2යි කුඩා පොදු ගුණාකාර. 3 තියෙනවා 2 තියෙනවා. ඒ දෙන්නගේ කුඩා පොදු ගුණාකාරය වන්නේ 6යි. දෙන්නගේ කුඩා පොදු ගුණාකාරය 6යි. 6ට 3ේවා 2යි දෙවරක් 1 2යි 6ට 2ේවා 3යි තුන්වරක් 1 3 මෙතෙන්ට 5න් 3 එනවා ගුණ කිරීම මෙතන 6න් 5යි 5ට 5 2යි 5ට 5 2 3ට 3 2යි 6ට 3 2 එතකොට අවසානයේ එනවා එක්වරක් 1 1යි දෙවරක් 1 2 පිළිතුරක් වශයෙන් දෙකෙන් එක තමයි
පුතේ ඉස්සර වෙලා ප්‍රමුඛතාවයේ වරහන් මේවයි වරහන් කියන නැතිවද අල්නය මේක අල්නයක් තිබුණ නැති නිසා බෙදීමක් නැති නිසා ගුණ කිරීම වන් පෙකුතරි වරහන අල්නයන්න බෙදීම ගුණ කිරීම ධන රින් වන් පෙකුතරි වරහන අල්නයන්න බෙදීම ගුණ කිරීම ධන රින් වන් පෙකුතරි න්‍යායට අනුව තමයි පුතේ සුළු කිරීම සිද්ධ කරන්නේ. එතකොට අපි දන්නවා වරහන අල්නයන්න බෙදීම ගුණ කිරීම ධන රින් මම ඒක 1 2 3 කියන ගණන් තුන තමයි කතා කරන්නේ. පුතාලා හදන්න ආපුවම හරි වැරදි බලන්න හදපු නැති අය ඉන්නවනම් කරගන්න බැරි වෙච්ච ළමයි තේරුම් නැති ළමයි හොඳ අවධානයෙන් අහගෙන ඉන්න. ඔන්න දැන් යනවා මම ඊළඟ කාරණා. 4 වෙනි ගාන. ආයමත් කියනවා මේ තුනේ දෙක අභ්‍යාසයේ 4 වෙනි ගානේ රෝමිලක්කම් 4. තුනයි තුනෙන් එක බෙදීම දෙකයි අයෙන් එක වරහන අල්නයන්ද 4න් 1. රෝමිලක්කම් 5 තුනයි 4න් 3 බෙදීම දෙකයි දෙකෙන් එක එකතු කිරීම තුනයි 4න් 1. අපි මේ ගණන් දෙක හදලෙමු ඉස්සෙල්ලා. පුතා දන්නවා දැන් මෙතනදී විශිෂ්ට සංඛ්‍යා විෂම භාග කරනවා. වරහන තුල පළමුව සුරු වෙන්න. ඉස්සර වෙලාව වරහන තුල සුරු වෙන්න. 3 වරක් 3 9 1 10. බෙදීම 6 වරක් 1 12 1 13. අල්නයන් දෙදෙන්න 4න් 1 එනවා. 3න් 10 වරහන තුල තියෙන බෙදීමනේ. වරහන තුල තියෙන බෙදීමනේ. ඒතර පුතාට පේනවා මෙතන බෙදීම ගුණ කිරීම වෙනකොට පසුපස පදේ උඩට මාරු වෙනවා. 3න් 10 13 කියන්නේ 13න් 6. අල්නයන්න 4න් 1. 3ට 3 ඒවා 1යි 6ට 3 ඒවා 2යි. දෙවරක් 10 20යි යන්නට 13. අල්නයන්න 4න් 1. ඒතර ගන්නවා වරහන තුල තමයි ප්‍රමුඛතාවය. වරහන තුල තියෙන කිස්සෙල සුළු. දැන් 4ට 4 එකයි 20ට 4 ඒවා 5යි. අවසානයේ එනවා 5 වරක් 1 5යි 13 වරක් 1 13. අවසානයේ 13න් 5යි කියලා උත්තරයක්. බලන්න පුතේ මේ 4 වරක් 3 12යි 12යි 3යි 15. එක බෙදීම වරහන තුලේ දෙවරක් 1 4යි 1යි 5යි. එකට එකතු කිරීම 4 වරක් 3 12යි 1යි 13. 4න් 15 ඔහොම තියෙද්දි ඒ බෙදීමේ ලකුණ හිමම තියෙනවා. දෙකේ 4යි කුඩා පොදු ගුණාකාරය 4. 4ට දෙකේ ව දෙකයි දෙවරක් 5යි. 4ට 4 එකයි වරක් 13 13. 4න් 15 බෙදීම යනට 4ක් එනවා උඩට 23ක් කියනවා. එතකොට අපිට පැහැදිලි වෙනවා මේකෙදි 4න් 15 බෙදීම ගුණ කිරීම වෙනකොට 23 යන්නට යනවා 4 උඩට. බලන්න 4ට 4 එකයි 4ට 4 එකයි. එක්වරක් 15 15යි 23 වරක් 23. අවසානයේ 23න් 15යි කියලා පිළිතුර ලැබෙනවා. දැන් එරුණේ නැති දරුවන් අත උසන් තුනේ පහන්දිව ගන්නවා ඉස්සරහ කියලා දෙනවා බලගන්න. 4 වරක් 3 12යි 3යි 15යි 15. බෙදීම දෙවරක් දෙක 4යි 1යි 5යි 2න් 5. 4 වරක් 3 12යි 1යි 13යි 4න් 13. 4න් 15 බෙදීම දෙකේ 4යි කුඩා පොදු ගුණාකාරය 4යි. 4ට දෙකේවා 2යි දෙවරක් 15යි. 4ට 4 එකයි වරක් 13 10යි 13යි එකතු කළාම 23. බෙදීම ගුණ කිරීම වෙනකොට උඩට මාරු වෙනවා. 4ට 4 කැපෙනවා. එක්වරක් 15 15යි එක්වරක් 23 23. අන්තිමට 23න් 15යි කියලා. ඒක බලන්න. 3 වරක් 3 9යි 10යි 3න් 10. බෙදීම 6 වරක් 2 12යි 13යි 6න් 13. බෙදීම ගුණ කිරීම වෙනකොට 12යින් 13 13න් 6 වෙනවා. 3ට 3 එකයි. 6ට 3 2යි. දෙවරක් 10 20යි යනට 13. අල්නයන් 4න් 1. 4ට 4 එකයි 20ට 4 5. 5වරක් 1 5යි 13 වරක් 1 13. ඒක තමයි අවසන් පිළිතුර. ගණන් පහක් අපි කතා කරලා ඉවරයි. 6 වෙනි ගාන. 6 වෙනි ගානේ අපි කතා කරගෙන ආවේ මෙන්න මේක. 1යි 3න් 2 ගුණ කිරීම 5න් 3 වරහන තුලේ එකතු කිරීම 4න් 3 එකතු කිරීම 2න් 1. 7 වෙනි ගානේ 2යි 3න් 2 ගුණ කිරීම 1යි 4න් 1 අඩු කිරීම 12න් 1 බෙදීම 2යි 3න් 1.
එතකොට අපි දැන් මේ කතා කරගෙන ආපු ගණන් වල පස්සරක් එක 5යි 2යි 7යි ගුණ කිරීම 5න් 3 එකතු කිරීම අපි දන්නවා වරහන් ඇතුළ තමයි ප්‍රමුඛතාවය දෙන්නේ. ඒතර 4යි 2යි පොදු ගුණාකාරය තමයි 4. පොදු ගුණාකාරය 4. 4ට 4 2යි වරක් 3 3යි. 4ට 2 වා 2යි දෙවරක් 1 2යි. ඒතර අපි කරේ ඉස්සර වෙලා වරහන් ඇතුළ සුළු කරන එක. මොකද මේ තියරියේ අපි තියෙන වන් පෙකුදරේ න්‍යාය. ඒතර අපි දන්නවා මෙතනදී වෙන්නේ 4ක් 3 21යි 5 25යි. එතනදී එකතු කිරීම යට 4 තියෙනවා උඩ 3යි 2යි එකතු කරාම 5යි. එතනදී මේ දෙක අතරක් තියෙන වරහන් දෙක අතරක් තියෙන පුතේ එකතු කිරීම. ඉස්සර වෙලා මේ වරහන් ඇතුලේ එකතු කිරීම. ඊට මේ වරහන් ඇතුලේ ගුණ කිරීම. එතන මේ දෙන්න ගුණ කරනවා. එතකොට මේ වරහන් එකතු කරනවා ගුණ කරනවා 3 අරක් එක 3යි 3යි 2යි 5යි. 3 අරක් එක 3යි 2යි 5යි. බලන්න. එතන තියෙන්නේ 3න් 5යි. එතන අපිට පේනවා මේක සුළු වෙන විදිය. 3 අරක් එක 3යි 3යි 2යි 5යි. ඒක වැඩි කරනවා 5න් 3ෙන්. 5ට 5 2යි 5ට 5 2යි. 3ට 3 2යි 3ට 3 2යි. උඩට 1 එනවා යටට 1 එනවා. මෙතන 4යි 2යි කුඩා පොදු ගුණාකාරය 4යි. 4යි 2යි කුඩා පොදු ගුණාකාරය 4යි. 4ට 4 2යි වරක් 3 3යි. 4ට 2 වා 2යි දෙවරක් 1 2යි. එතන 4න් 5යි. දැන් මේ 4යි 1යි පොදු ගුණාකාරය 4යි. 4ට 1 වා 4යි 4 වරක් 1 4යි. 4ට 4 2යි වරක් 5යි. යරණ 4න් 5යි 4යි එකතු වුණාම 9යි. අවසානයේ 2යි 4න් තව ඉතිරි 1යි කියලා අවසන් පිළිතුරය. 3 අරක් 2 6යි 2 8යි. 4 වරක් 1 4යි 1යි 5යි. අඩු කිරීම 12න් 1. බෙදීම 3 වරක් 2 6යි 1යි 7යි. මොකද පළවෙනිම පියවර? පළවෙනිම පියවරෙන් අපි කරේ මිශ්‍ර සංඛ්‍යා විෂම භාග බවට පත් කරගන්න. දැන් ක්‍රියා පිළිවෙලට කරගෙන යන එකයි තියෙන්නේ. එතකොට අපි කරන්න ඕන මොකක්ද? පිළිවෙලට කරගෙන යනකොට අපි කරන්නේ වරහන් ඇතුළ තියෙන එක ඉස්සර වෙලා සුරු කරන්න ඕන. වරහන් ඇතුළ තියෙන එක ඉස්සර වෙලා සුරු කරනකොට අපි එතකොට කරන්නේ 3න් 8 එහෙමම තියාගන්න. ගුණ කිරීම 4යි 12යි පොදු ගුණාකාරය 12යි. 12ට 4 වා 3යි 3 වරක් 15යි. 12ට 12 2යි 1 වරක් 1යි. මෙතන 3න් 7යි කියලා එනවා. 3න් 7යි කියලා එනවා. හරිද? 3න් 8 බෙදීම ගුණ කිරීම වෙනකොට මෙතන යන්න 12ක් එනවා උඩට 14ක් එනවා. බෙදීම මෙතන 3න් 7 තියෙනවා. වරහන් ඇතුළේ පළමුව සුළු කිරීම කරා. හරිද? එතකොට අපිට පැහැදිලි වෙනවා 3න් 8 එහෙමම තියාගන්න. මේ ගුණ කිරීම 12න් 8 කියන එක අපිට පුළුවන් උදේට සුළු කරන්න එකම ගන්න. 2 වා 7යි 2 වා 6යි. උදේ මේව 2 වා 7යි 2 වා 6යි කියලා සුළු කරනවා. අන්න බෙදීම ගුණ කිරීම වෙනකොට පසුපස පදේ උඩයට මාරු වෙනවා. 3ට 3 2යි. 6ට 3 2යි. 7ට 7 2යි. 7ට 7 2යි. 8 වරක් 1 8යි. 8 වරක් 1 8යි. 3 වරක් 1 6යි. 6 වරක් 1 6යි. 2 වා 4යි 2 වා 3යි. අවසානයේ 1යි 3න් තව ඉතිරි 1ක්. හොඳ අවධානයෙන් අහගන්න. 3 වරක් 1 6යි 2 8යි 3න් 8යි. 4 වරක් 1 4යි 4යි 1යි 5යි 4න් 5යි 12න් 1යි. වරහන් ඇතුලේ ප්‍රමුඛතාවය දෙනවා මේක විශ්ව සංඛ්‍යාවක් එක විශ්ව කරනවා. 3 වරක් 1 6යි 1යි 8යි. ඔය කැමරාවට ඔන්න ඔෆ් කර කර ඉන්න නැතුව මේක අහගෙන ඉන්න. ඔයා ඕගෙන් කිනා දේවල් අවුසවුස් ඉන්න එපා. පාඩමට අවධානය දෙන්න. ඒක පාඩුවේ තියෙන හරි. ඒක ඔෆ් කරන්නේ ඔන් කරන්නේ එහෙම ඕනේ නැහැ. පාඩමට අවධානයෙන් ඉන්නකෝ. 4යි 12යි පොදු ගුණාකාරය 12යි. 12ට 4යි 3යි 3 වරක් 15යි. 12ට 12යි 2යි 1 වරක් 1යි 15 වෙනි එකක් අඩු නම් 14යි. 2 වා 7යි 2 වා 6යි. ඒක 6 උඩ 7 යට 6. අන්නර බෙදීම ගුණ කිරීම කළා 3න් 7 7න් 3 කරා.
හතට හතේ එකයි හතට හතේ එකයි. තුනට තුනේ එකයි හයට තුනේ දෙකයි. අටවරක් එක 8යි අටවරක් එක 8යි. තුන්වරක් එක 6යි යනට 6යි. දෙකේම 4යි දෙකේම 3. තුනෙන් 4යි කියන එක පුතේ විෂම භාගයක් එක මිශ්‍ර කරන්න. ආයෙත් දන්නෝ පිටි බැඳලා පැත්තකින් කියන එක කරා. රෝම ඉලක්කම් 8 තුනෙන් 2 ගුණ කිරීම 4න් 3 අල්නයන්න 6න් 5 බෙදීම 18න් 4. 18න් 4. පැහැදිලිද? තුනෙන් 2 ගුණ කිරීම 4න් 3 දඩ වරහණක් මේකේ නැත්නම් වරහණක් මෙතන නැත්නම් අපි ප්‍රමුඛතාවය දෙන්න ඕන අල්නයන්න. වන් බෙගුදරි න්‍යාය. ඒක ප්‍රමුඛතාවය අල්නයන්න. ඒත් අපි තේනවා 4න් 3 මෙතන අල්නයන්න 3ට 3 1යි 6ට 3 2යි. එක්වරක් 5 5යි හතරවරක් 2 8යි. බෙදීම 18න් 7යි. එතකොට මෙතන 3න් 2 තියෙනවානේ. මෙතන ගුණ කිරීම තියෙනවා. එතන 8න් 5. ඊළඟට ප්‍රමුඛතාවය බෙදීමට අපි බෙදීම ගුණ කිරීම බවට පත් කරනවා 7 යට යවනවා 18 උදේට. දෙකේවා 4යි දෙකේවා 9යි. එතකොට අපිට පේනවා තුනේවා 1යි තුනේවා 3යි. උඩ සුළු වෙනවා පුතේ දෙවරක් 5 10යි 10 වරක් 3 30යි. එක්වරක් 4 4යි හතරවරක් 4 20යි. කෙනෙකුට කියන්න පුළුවන් සර් තිබුණා මේ දෙකට 4 කවන්න. නෑ අපිට එහෙම මිස්ටේක් එකක් වුණා අවුලක් නෑ ඊළඟට යනකොට ඒක අඩියක්. අපි යනවා දෙකේවා 15යි උඩ දෙකේවා 14යි යට. අවසාන පිළිතුර එනවා 1යි 14න් ඉතුරු 1යි. 1යි 14න් ඉතුරු 1යි. බලන්න පුතේ මේක 3න් 2 තියෙනවා හරියි. ගුණ කිරීම මෙතන තිබුණේ එම් පහුණි. එතන තියෙන්නේ 4න් 3. එතකොට මේක 3ට 3 1යි 6ට 3 2යි. දෙවරක් 4 8යි. පස්සරක් එක 5 යන්නේ එහෙම දෙක පහුනේ. බෙදීම ගුණ කිරීම වෙනකොට උඩයට මාරු වෙනවා උදේ. දෙකේව 4යි දෙකේව 9යි. හරිද? එතකොට මෙතන එනවා ඕනනම් දෙකට දෙකේ 2යි අතරට දෙකේ 2යි කියලා අපන්න තිබුණා. හදිසිය හරි එක දැක්කේ නෑ කියන්නකෝ. දෙවරක් 5 10යි 10 වරක් 3 30යි. එක්වරක් 4 4යි හතරවරක් 4 20යි. දෙකේවා 15යි දෙකේවා 14. අවසානයේ 1යි 14න් 1. පිළිතුරක් වශයෙන් එනවා 1යි 14න් 1. යක්කෝ බලන්න ප්‍රධාන දෙවෙනි ප්‍රශ්නේ. වගන්ති ගැටලු දුන්නාම අපි කොහොමද කරන්නේ? චූටි කාලේ ඉඳලා මේක ඉගෙන ගන්න ඕන දරුවනේ. විභාගයට ලකුණු 10ක ප්‍රශ්නයක් කියන ප්‍රබල මාතෘකාවක් මේක. මේක ඒ නිසා දැන් මේ කතා කළ අවසන් කරේ වරහණ අල්නයන්න බෙදීම ගුණ කිරීම දන වෙන. ඒකට කියන්නේ වන් බෙගුදරි න්‍යාය. වරහණ අල්නයන්න බෙදීම ගුණ කිරීම දන වෙන. හොඳයි. ගණන් තුනක් මම දෙන්නම් අංගාල පුතා මේක හදලා දෙන්න කොහොමද? මම වන් බෙගුදරි න්‍යාය අනිත් වගන්ති ගැටලුවට යන්න කලින් මේක හදලා ඉක්මන්. තනියෙන් හදන්න. තනියෙන් කරන් බලන්න ගණන් තුන. ඔන්න බලන්න. පළමුව මිශ්‍ර සංඛ්‍යා විෂම භාග කරනවා. හතරවරක් එක 4යි 1යි 5යි. එක බෙදීම 3යි 5යි පොදු ගුණාකාරය 15යි. 15ට 3ම 5යි පස්සරක් එක 10යි. 15ට 5ව 3යි 3ක් එක 3යි. යටට 4 එනවා උඩට 5 එනවා බෙදීම 15 වෙන් 7යි. ඒ පුතේ 10න් 3ක් 7යිනේ. හොඳට බලන්න. යටට මෙතන 4න් 5 එනවා බෙදීම ගුණ කිරීම එනකොට 7 යට යනවා 15 උඩේ. ආයෙත් සරයක් කියනවා හතරවරක් එක 4යි 1යි 5යි 4න් 5. බෙදීම ලකුණ තියෙනවා. 3යි 5යි ගොඩක් පොදු ගුණාකාරය 15. 15ට 3ම 5යි පස්සරක් දෙක 10යි. 15ට 5ව 3යි 3ක් එක 3යි. 10න් 3ක් අඩු කරාම 7යි. 15න් 7යි. බෙදීම ගුණ කිරීම වෙනකොට උඩයට මාරු වෙනවා. එතකොට මෙතනට එනවා 4 වරක් 7 28යි
පළසර 575. ඔබ දන්නවා 28 දෙකක් තමයි පුතේ 65ට තියෙන්නේ. තව 28 තේරෙනවා 28 දෙකක් 56යිනේ. 75න් 56 අඩු වෙනම කාලෙන් දෙයක් 9යි. 1.19. කල්පනා කර කර ඉන්න එපා. දාගෙන යන්න. සමහරවිට මෙන්න උත්තරේ ගන්න බැරුණාම කල්පනා කර කර ඉන්න. ගණන් එහෙම කල්පනා කරලා විතර දෙන්නේ නැහැ. තේරුණාද? ගණන් හදන්න යන්න ඕනේ. හොඳයි. ඔන්න බලන්න පුතේ මේ 4 වරක් 1 4යි 1යි 5යි. අල්ලන්න 5න් 2. ගුණ කිරීම දෙවරක් 1 2යි 1යි 3යි. 5ට 5 2යි. 5ට 5 2යි. 2ට 2 2යි. 4ට 2 2යි. එක්වරක් 1 1යි දෙවරක් 1 2යි. ගුණ කිරීම 2න් 3. එක්වරක් 3 3යි දෙවරක් 2 4යි. අවසන් පිළිතුර 4න් 3යි. තියරිය තමයි 1 බෙගුදරි න්‍යාය. 1 බෙගුදරි වරහන අල්නයන්න බෙදීම ගුණ කිරීම ධන ඍණ. 1 බෙගුදරි වරහන තුලිස්සෙල් අල්නයන්න බෙදීම ගුණ කිරීම ධන ඍණ. හතරවරක් 1 4 1 5 5න් 2 5ට 5 2යි 5ට 5 2යි 2ට 2 2යි 4ට 2 2න් 1යි. ගුණ කිරීම මිශ්‍ර සංඛ්‍යාවක් කරා විෂම බව. දෙවරක් 1 2යි 1යි 3යි 2න් 3. 2කට 1 4යි වරක් 3 3යි. 3 4 පොදු ගුණාකාරය 12යිනේ. 12ට 3 4යි 4 වරක් 2යි. 12ට 4 3යි 3 වරක් 1 3යි. බෙදීම දෙවරක් 2 4යි 1යි 5යිනේ. මෙතන 12ක් කියනවා. අටෙන් 3ක් අඩු කරාම 5යි. බෙදීම ගුණ කිරීම වෙනකොට 5 පැට යනවා. 2 උඩ යනවා. බලන්න පුතේ 12න් 5 5ට 5 2යි 5ට 5 2යි 2ට 2 2යි 12ට 2 6යි. එක්වරක් 1 1යි 6 වරක් 1 6යි. අවසන් පිළිතුර 6න් 1යි කියලා අපිට උත්තරයක් හැටියට එනවා. ඔය මම පුතාට දීපු ගණන් කර. පුද්ගලයේ තම ආදායමෙන් 4න් 1ක් ආහාර සඳහා 2න් 1ක් ව්‍යාපාරය සඳහාද අනිත් කොටස ඉතිරි කිරීම සඳහා වෙන් කරයි. ඉතිරි කරන කොටස මුළු ආධාරයෙන් කවර භාගයක්ද? ඔන්න බලන්න පුතේ. මෙයා 4න් 1ක් ආහාර සඳහා 4න් 1ක් ආහාර සඳහා 2න් 1ක් ව්‍යාපාර සඳහා ඒ දෙක එකතු කරලා ඉතිරිය බලන්න මොකක්ද පුතේ කරන්න ඕන? සම්පූර්ණ එකෙන් අර එකතුව අඩු කරන්න ඕන. සම්පූර්ණ එකෙන් අර එකතුව අඩු කරන්න. එහෙම නැත්නම් පුතාට පුළුවන් මේක චුට්ටක් අධ්‍යයන කීපයකට කරගෙන ඉන්න. මොකක්ද අධ්‍යයන කීපය කියන්නේ? මම මේ කතා කරන්නේ පුතේ 3 2 අභ්‍යාසයේ කීවෙනි ගානද? ප්‍රධාන දෙවෙනි ගාන. හොඳට අහගන්න. ඉස්සෙල්ලම මම ලියනවා ආහාර සහ ව්‍යාපාර වලට වෙන් කළ බව. මොකද පුතේ? ආහාර හා ව්‍යාපාර දියුණුවට වෙන් කළ භාගය. කොහොමද? ආහාර වලට 4න් 1යි. ව්‍යාපාර වලට 2න් 1යි. ආහාර වලට 4න් 1යි. ව්‍යාපාර වලට 2න් 1යි. දෙක එකතු කරාම මොන බලන්නකෝ 4 2 පොදු ගුණාකාරය 4යි. 4ට 4 2යි. එක්වරක් 1 1යි. 4ට 2 2යි. දෙවරක් 1 2යි. යනට 4ක් එනවා උඩට 3ක් එනවා. පුතේ ඇත්තටම මෙයා කන්න බොන්නයි ව්‍යාපාර දියුණුවටයි වෙන් කළා තිනවා තමාගේ ආදායමෙන් 3ක්. ඉතිරිය තමයි පුතේ. ඉතිරිය තමයි කොහෙද දාන්නේ? බැංකුවක ඉතිරි කරන කොටස. එහෙනම් ඉතිරි කරන කොටස බලන්න මොකද්ද කරන්නේ? ඉතිරි කරන කොටස වෙන්නේ හරි ලේසි 4න් 4න් අඩු කරනවා 4න් 3ක්. තේරුණා නේද? 4න් 4යි මුළු කොටස 4න් 4යි. 10න් 10යි 5න් 5යි 8න් 8යි 3න් 3යි. ඒක තමයි මුළු කොටස. මුළු කොටසේ 4න් 3ක්ම මෙයා මොනව කරනවද? වියදම් කරනවා. කොහොමද? කෑමටයි ව්‍යාපාර දියුණුවටයි. එහෙනම් ඉතිරි හරිම ලේසි පුතේ 4න් 1යි. නැත්තම් පුතාට ඔබ කෙලින්ම තිබුණ මෙහෙම. මෙන්න බලන්න. ඉස්සර වෙලා ව්‍යාපාරයේ කෑමට 4න් 1යි. ව්‍යාපාර දියුණුවට 2න් 1යි. ඒ දෙක එකතු කරලා සම්පූර්ණයෙන් අඩු කරා. කොහොම හදන්නත් තිබුණා. ඒ දෙක එකතු කරලා සම්පූර්ණයෙන් අඩු කරන සම්පූර්ණයෙන් 4 දෙකේ ගුණාකාරය මෙතන 4යි.
හතරට හතරේ දෙකයි එක්වරක් එකයි හතරට දෙකේව දෙකයි දෙවරක් එක දෙකයි මේ එක කියන්නේ පුතේ හතරෙන් හතරයි 10න් 10යි 100න් 100යි 8න් 8යි අන්න එක කියන්නේ එහෙමයි පැහැදිලිද එක කියන්නේ එක හරිද නබලන්න පුතේ හතරෙන් හතරෙන් අඩු කරනවා හතරෙන් 3ක් හතරෙන් 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 3ක් අඩු කරාම පිළිතුර හතරෙන් එකයිනේ පිළිතුර හතරෙන් එකයිනේ මෙහෙම හදන්නත් පුළුවන් හොඳට මෙන්න මේ විදිහට වාක්‍ය ලියලා පියවර සහිතව හදන්නත් පුළුවන් කම්පල් වබියන් තුන්වෙනි ගන්න අයි කියනවා මේක තේරුණාද බලන්න පුතේ මෙයා ආහාර වලට වෙන් කළා හතරෙන් එකක් ඔය දැන් සම්බන්ධ වෙච්ච පුතක් බලාගන්න ආහාර වලට වෙන් කළා හතරෙන් එකක් පැහැදිලි ඊළඟට මෙයාගේ ව්‍යාපාර දියුණුවට වෙන් කළා පුතේ කීයද දෙකෙන් එකක් ඉතින් හතරේ දෙකේ පොදු ගුණාකාරයෙන් මෙයා වෙන් කළ සම්පූර්ණ මුදල වෙන්නේ සම්පූර්ණ වියදම් කරපු ප්‍රමාණය වෙන්නේ හතරෙන් 3ක් ඉතිරිය කොච්චරද කියලා මුළු මුදල හතරෙන් 4යි මෙන්න මේක හතරෙන් 3ක් වියදම් කර මොනකට කෑමටයි ව්‍යාපාර දියුණුව අන්න ඉතිරිය හතරෙන් එකයි ඉතිරිය හතරෙන් එකයි පැහැදිලිනේ right අපි දෙවෙනි ගන්නද තුන්වෙනි ගන්න ප්‍රධාන තුන්වෙනි ගන්න අච්චු පොතේ තියෙන පිටු අංක 37 කුමුදුනි ගමන් යෑමේදී මුළුදුරෙන් හතරෙන් එකක් පයි ඔයාලට පැහැදිලි මදි නම් ලියා ගන්න පුතේ පයින් කොච්චරයිද 8න් 1යි 8න් එකක් පයි 3න් එකක් දුම්රියෙන් 3න් දෙකක් දුම්රියෙන් ඉතිරි ප්‍රමාණය බස්සේ අනේ පුතේ ඉතිරිය බස්යෙන් කියන්නේ පයින් යනවලු 8න් එක දුම්රියෙන් යනවලු 3න් දෙක ඉතිරිය යන්නේ කොහෙන්ද ඉතිරිය යන්නේ පුතේ කොහොම යනවා කියන්නේ ඉතිරිය බස්යෙන් ගමන් කළා පළවෙනි ප්‍රශ්නේ අහන්නේ මේමයි කුමුදුනි පයින් සහ දුම්රියෙන් ගමන් කළ දුර මුළු ගමනෙන් කවර වාගයක් පයින් ගියා 8න් එකක් දුම්රියෙන් ගියා 3න් දෙක ඔබ දන්නවා 8යි 3යි කුඩා පොදු ගුණාකාර 24යි 24ට 8ව 3යි 3 වරක් එක 3යි 24ට 3ේ වටයි 8 වරක් එක 16යි යටට 24ක් කියනවා උඩට 19ක් කියනවා ඔය තියන්නේ මොකද්ද පුතේ දුම්රියනුයි පයිනුයි ගිය භාගය දැන් යා කියනවානේ ඉදිරිය යන්නේ බසෙන් කියලා මේ කතා කරේ රෝමිලක්කම් එක තුන්වෙනි ගානේ රෝමිලක්කම් එක මොකද්ද එක දුම්රියෙන් සහ පයින් ගමන් කළ භාගය 24න් 19යි අපෙන් අහනවා බසෙන් ගමන් කළ දුර ප්‍රමාණය මුළු දුරෙන් කවර භාගයක්ද ඔන්න බලන්න පුතේ හරිම සරලයි මෙන්න බලන්න දෙවෙනි කොටසට උත්තරේ ඔයා දන්නවා 24න් 24 තමයි ගමනේ මුළු දුර එකෙන් අඩු කරනවා 24න් 19ක් 24න් 19ක් අඩු කරාම ඔන්න ඉතුරු ටික එනවා කොහොමද බස්යෙන් ගිය භාගය එතකොට අපිට පැහැදිලි 24 යට 4න් 9ක් අඩු කරාම 5යි 14න් 9ක් අඩු කරාම 5යි එකෙන් එකක් අඩු කරාම බිඳුවයි උත්තරේ කියද පුතේ 24න් 5ක් ප්‍රමාණයක් කියලා තියෙන කොහොමද බස්සේ මෙන්න පුතේ 8න් එකක් පයින් ගියා 3න් එකක් දුම්රියෙන් ගියා ඉතිරිය බස්යෙන් ගියා දර ගමනකින් 8න් එකක් දුම්රියෙන් 8න් එකක් පයින් 3න් දෙකක් දුම්රියෙන් 8යි 3යි කුඩා පොදු ගුණාකාර 24යි 24ට 8ව 3යි 3 වරක් එක 3යි 24ට 3 වටයි 8 වරක් දෙක 16යි දෙන්න එක 3ම 19යි සිරමෙන් 24න් 19යි එතකොට මුළු ගමන 24න් 24යිනේ 24න් 19ක් අඩු වුණාම ඔන්න ලැබෙන ඉතුරු ටික 24න් 5යි ඒක තමයි බස්යෙන් ගිය භාගය තේරුණේ නැති දරුවන්ට උත්සාහ good හොඳයි බලන්න අපහැදිලි දරුවෙක් ඉන්නවා උත්සාහ පුතේ හොඳයි right good දැන් ඔන්න මම යනවා ඊළඟට පුතාලත් එක්ක හතරවෙනි ගන්න මේක ටිකක් වෙලා ගන්න වෙනවා මේක අඩුපාඩුවක් තියෙනවා නම් පුතේ පොඩි සටහනක් දාන්න චුටි වෙලාවක් දෙන්න බෝඩ් එකේ මොකක්ද වෙනවා ඒක තේරෙනවනේ මේක මෙන්න ආහාර වලටයි ව්‍යාපාර වලටයි වෙන් කළ භාගයේ විදියු පුතේ ඉතිරි කොටස ඉතිරි කරන්නේ 4න් 3 මේක
පයින් ගියා 8න් 3ක් දුම්රියෙන් ගියා 3න් 2. දුම්රියෙන් ওই පයින්ුයි ගිය භාගය 24න් 19. ඉතුරු ටික බස් එකෙන් ගියා නම් 24න් 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 19ක් විතරම 24න් 5ක් ගියා යනවා කොහොමද බස් පියෙක්කු හොඳට බලන්න පුතේ 4 වෙනි ගාන පිටුවංග 38 යටම දාන තියෙන ගාන මේ පාඩමේ අන්තිම ගාන කවුරුත් බලන්න පියෙක්කු තම පුතාට ඉඩමෙන් දෙකෙන් එකක්ද දියණියට තුනෙන් එකක්ද දුන්නා පුතා තම කොටසින් පහෙන් එකක් දියණිය තම කොටසින් පහෙන් දෙකක් පුණ්‍යායතනයට පරිත්‍යාග කරයි තම කොටසින් පුතා තම කොටසෙන් කියන්නේ අන්නයි පහෙන් එක දියණිය තම කොටසෙන් පහෙන් දෙක පුණ්‍යායතනයට පරිත්‍යාග කළේ පුණ්‍යායතනයට ලද මුළු ඉඩමෙන් හරි අඩකට ගොඩනැගිල්ලක් ඉදිකිරීමට තීරණය කළේ ගොඩනැගිල්ල ඉදිකර ඉඩම් කොටස මුළු ඉඩමෙන් කවර භාගයක් ඔන්න බලන්න පුතා ඔන්න පුණ්‍ය ආයතනයට පුතා දුන් කොටස කොහොමද පුතාට හම්බුනේ ඉදිරියෙන් තම පුතාට දෙකෙන් එකක් හම්බුණා තාත්තගෙන් පුතාට එනවා එයාගේ කොටසෙන් පහෙන් එකක් දැක්කද පුතේ පුණ්‍ය ආයතනයට දැන්නකො පුතේ පන්සලට නැත්නම් පුතේ පල්ලියට නැත්නම් කොයිලට තමන් අදහන ආගමේ ස්ථානෙට පුණ්‍ය ආයතනයකට නැත්නම් පුතේ ගමේ දන්සලක් දෙන ගොඩනැගිල්ලක් හදලා දැනගන්න නේද මොකක් හරි පින් කටයුත්තක් උදෙසා වෙන් කරනවා යාට හම්බෙච්ච ඉඩම තාත්තගේ දෙකෙන් එකක් පුතා ඒකින් කියන්නේ නැහැ ඒකින් දෙනවා පහෙන් එකක් පුණ්‍ය ආයතනය ඇත්තටම කියනවනම් ඒක පුණ්‍ය ආයතනයට දීලා තියෙන්නේ එක්වරක් එකයි දෙවරක් පහ කියන 10යි යා දීලා තියෙන පුණ්‍ය ආයතනයට 10න් පංගුව ඊළඟට දුව දුන් කොටස පුණ්‍ය ආයතනයට දුවට හම්බෙන්නේ පුතේ 3න් 1යි දියණියට තාත්තගෙන් 3න් 1ක් හම්බෙන්නේ දියණිය ඒකෙන් දෙනවා 5න් 2ක් දියණිය ඒකෙන් දෙනවා කොච්චරද 5න් 2ක් දියණියට හම්බෙච්ච ප්‍රමාණයෙන් දියණියට හම්බෙච්ච ප්‍රමාණයෙන් 5න් 2ක් අන්න දෙවරක් 1 2යි තුන්වරක් 5 15යි එතන දියණිය 15න් 2ක් පුතණුවන් 10න් 2ක් දෙන්න දුවයි පුතයි දෙන්නම දුන් භාගය කොච්චරද කියලා බලන්න දුවන් පුතා දුන් කොටස හරිම ලේසි 10න් 1ට එකතු කරනවා 15න් 2 10යි 15යි පොදු ගුණාකාර 30යිනේ 30ට 10 ඒවා 3යි වරක් එක 3 30ට 15 ඒවා 2යි දෙවරක් 2 4යි යරණ 30ක් එනවා උඩට 7ක් එනවා දැන් ඔන්න බලන්න පුණ්‍ය ආයතනයට ලැබිලා තියෙනවා ඉඩම සම්පූර්ණයෙන් දුගෙනුයි පුතාගෙනුයි හම්බුනේ ඒ හම්බෙච්ච ඉඩම 30න් 7ක් කාගේද තාත්තගේ ඉඩමේ 30කට කැඩුවොත් ඒන් කියන්නේ 7ක් දැන් පුණ්‍ය ආයතනයට හම්බෙන්නේ හරිනේ තාත්තගේ ඉඩමෙන් දෙකෙන් එකක් පුතාට දුන්නා තාත්තගේ ඉඩමෙන් තුනෙන් එකක් දුට දුන්නා පුතාට හම්බෙච්ච එන් පහෙන් එකක් පුණ්‍ය ආයතනයට දුන්නා දුට හම්බෙච්ච එන් පහෙන් දෙකක් පුණ්‍ය ආයතනයට දුන්නා දුගෙන් පුතාගෙන් දෙන්නගෙන් හම්බෙච්ච භාගය 7යිනේ වැඩේ කියන්නේ ඔය 30න් 7ක් හම්බුණානේ ඕකිනුත් භාගයක් පාවිච්චි කරලා තමයි ඕකෙන් භාගයක් තමයි මොකක්ද ගොඩනැගිල්ල හදන්න. එතකොට අහන්නේ ගොඩනැගිල්ල ඉදි කරන ඉඩම් කොටස මුළු ඉඩමෙන් කවර භාගයක්? හරි අඩකට ගොඩනැගිල්ල යටත් වෙනවා. මේ දැන් හම්බෙලා තියෙනනේ පුණ්‍ය ආයතනයේ පොතේ සම්පූර්ණ තාත්තගේ ඉඩමෙන් 30න් 7ක් ඕකිනුත් භාගයක් තමයි ගොඩනැගිල්ලට ගොඩනැගිල්ල හරි එලා තිනවා 30න් 7යි අල්න යන්න 2න් 1යි ඉස්සරක් 2 60යි 4ක් 1 7යි උත්තරේ 60න් 7 අන්න බලාගෙන ඉන්න හොඳට අහගන්න පුතාට හම්බෙනවා 2න් 1 ඒකෙන් 5න් 1ක් පුණ්‍ය ආයතනයට දෙන්න දුට හම්බෙනවා 3න් 1 ඒකෙන් 5න් 2ක් පුණ්‍ය ආයතනයට හම්බෙනවා පුණ්‍ය ආයතනයට දුව දෙනවා පුතා දෙනවා 10න් 1ක් දුව දෙනවා 15න් 1
දෙන්න එකතු කරාම පුතේ 30න් 7ක් හම්බෙන්නේ. ගොඩනැගිල්ලක ඉදි කරන්නේ හම්බෙච්ච එකෙන් හරි භාගය. හම්බුනේ 30න් 7ක්. ඒකෙන් හරි භාගයක් කියන්නේ දෙකෙන් එක. 60න් 7ක ප්‍රමාණයක් ඔහුට හම්බ වෙනවා. මොනම කරන්නද පුතේ? ගොඩනැගිල්ල. අත උස්සන්න එක තේරුනේ නැති දරුවා. ටියුට් එකේ හොඳ ගණන් ටිකක් තියෙනවා අදම හදන්න. වැරදුන්න කමන්නේ මොකද මගේ එකක් නෑන සාකච්ඡා කරනවනේ. දැන් අපි යමු මේක සටහන් කරගන්න මම පොඩි වෙලාවක් දෙන්න. ද්විමේය සංඛ්‍යාවල මට මතකයි පුතාලට අන්තිම අභ්‍යාස මාලාවේ ගණන් කීපයක් ඉදිරි වුණා. හරි මේක අඩුපාඩු ටික හදාගෙන ඉන්න ඉස්සෙල්ලා අපි බලමු පුතේ පිටු අංක 25 දෙකේ හතර අභ්‍යාසයේ හරිද දෙකේ හතර අභ්‍යාසයේ මම A කරා දැන් B කරන්න තියෙන්නේ එක බිඳුව අඩු කරන්න එක දෙක පාදේ C කරා මට D කරන්න තියෙන්නේ එක බිඳුව එක දෙක පාදේ එක දෙක පාදේ අඩු කරන්න තියෙන්නේ ඊළඟට E කරා මට දැන් F කරන්න තියෙන්නේ එක බිඳුව දෙක පාදේ අඩු කරන්න එක දෙක පාදේ ඔය අතර අඩු කරන්න පුළුවන් G කරා මට H කර කරන්න තියෙන්නේ එක බිඳුව එක දෙක පාදේ ඊළඟට I කරා J අකුර කරන්න තියෙනවා එක බිඳුව එක දෙක පාදේ K අකුර කරා මට I අකුර කරන්න වෙනවා එක බිඳුව එක දෙක පාදේ එතන දෙන්නේ අඩු කිරීමමයි මේ අභ්‍යාස මාලාවේ අඩු කිරීම ගැන පරීක්ෂාවක් ලක් කරනවා. ඔබට මතකයි. එකතු කරනකොට අපි දෙකේ මිටි බැඳ එහා ගෙදරට ගෙන ගියා. දැන් ඔබට සිද්ධ වෙනවා එහා ගෙදරින් ආයේ එකක් දෙයට මදි වුණාම ගේන්න. බලන්න. බිඳුවෙන් එකක් අඩු කරන්න බෑ. එහා පැත්තේ එකක් ගෙනවවත් දෙක. දෙකෙන් එකක් අඩු කරාම එකයි. මෙතන බිඳුවයි. මොන පාදේ? දෙක පාදේ. අවසානයේ මේක. මේ බිඳුවෙන් එකක් අඩු කරන්න බෑනේ. ඔගේ දෙපැත්ත බලන්න. බිඳුවෙන් එකක් අඩු කරන්න බෑනේ. එහා ගෙදරින් එකක් දිනන එක දෙක වුණා. දෙකෙන් එකක් අඩු කරාම එකයි. හරිද? බලන්න. එකෙන් එකක් අඩු කරාම බිඳුවයි. මේ පැත්තේ එකක් ගෙනාවා. දෙකෙන් එකක් අඩු කරාම එකයි. මොන පාදේ? දෙක පාදේ. අවසානයේ කොහොමයි වෙන්නේ? අන්න බලන්න පුතේ. බිඳුවෙන් එකක් අඩු කරන්න බෑ. එහා ගෙදරින් එකක් ගෙනාවා. මෙතන දෙක වෙනවා මෙතන බිඳුව වෙනවා. දෙකෙන් එකක් අඩු කරාම එකයි. බිඳුවෙන් එකක් අඩු කරන්න බෑ. එහා ගෙදරින් එකක් ගෙනාවා. දෙකෙන් එකක් අඩු කරාම එකයි. මොන පාදේ? දෙක පාදේ. ඇදලි පුතේ. ඔන්න බලන්න. දෙකෙන් එකක් අඩු කරා එකයි. එතකොට මෙතන තියෙන්නේ බිඳුවයි. බිඳුවෙන් එකක් නෑ. ආයෙ එහා ගෙදරට ගියා. ඒක මේ ගෙදරට ගෙනාවා. දෙකයි. දෙකෙන් එකක් අඩු කරා එකයි. එතන පිටේ බිඳුවනේ. දැන් මේක ගෙනිච්චාම මෙතන බිඳුවනේ. එතන බිඳුවෙන් අඩු කරන්න එක නෑ. නෝ හොඳට බලාගන්න පුතේ. එකෙන් එකක් අඩු කරාම බිඳුවයි. ඒක හරි. බිඳුවෙන් එකක් අඩු කරන්න බැහැනේ. එහා ගෙදරට ගියා ඒත් නෑනේ. බලන්න අමාරු අවස්ථාවක්. මේ ගෙදරට ගියා ඒත් නෑනේ. ඊට එහා ගෙදරින් ගෙනාවා. මේ ගෙදරින් එකක් ගෙනාවාම දැන් මෙතන බිඳුව වෙනවා මෙතෙන්ට දෙක වෙනවා. ඒ දෙක මේ දෙක මෙතනින් එකක් එහාට ගෙනිච්චාම මෙතන එක වෙනවා මෙතෙන්ට දෙක වෙනවා. ආන්නේ දෙක එහාට ගියාම පුතේ මෙතනට එක වෙනවා මෙතෙන්ට දෙක වෙනවා. දෙකෙන් එකක් අඩු වෙනවා එකයි. එකෙන් එකක් අඩු වෙනාම බිඳුවයි. එකෙන් බිඳුවක් අඩු වෙනාම එකයි. මෙතන බිඳුවයි තියෙන්නේ ඕනනම් එක දාන්න. දැන් මෙන්නත් කමක් නෑ ඒ නිසා මේක නැවත ලියනවා පුතේ. එක බිඳුව දෙක පාදේ. මොනෝම තමයි අවසානයේ මේ ආයතන සරක් කියනවා අහගන්න. දවදානෙන් අහගන්න එක අඩු කරා බිඳුව. බිඳුවෙන් එකක් අඩු කරන්න බෑ. එහා ගෙදරට ගියා නෑ. එහා ගෙදරට ගියා ඒත් නෑ. ඊට එහා ගෙදරින් ගෙනාවා. ඒක මෙහෙට ගෙනාවම මෙතන එක වුණා. මෙතන බිඳුව වුණා මෙතන දෙක වුණා. ඒ දෙක එකක් ගෙනිච්චාම මෙතන එක වුණා මෙතන දෙක. ඒ දෙක එකක් එහාට ගෙනිච්චාම මෙතන එක වුණා මෙතන දෙක. දෙකෙන් එකක් අඩු වුණා එකයි. එකෙන් එකක් අඩු වුණා බිඳුවයි.
එකෙන් බිඳුවක් අඩු වුණා එකයි. බලන්න පුතේ. එකෙන් එකක් අඩු කරාම බිඳුවක්. එකෙන් බිඳුවක් අඩු කරාම එකයි. පුතේ බිඳුවෙන් බිඳුවක් බිඳුවයි. අරන් ඉන්න බිඳුවෙන් බිඳුවක් බිඳුවයි. මේ පැත්තෙන් එකක් ගෙනාවා දෙකෙන් එකක් අඩු වුණාම එකයි. උත්තරය දෙක පාදේ. ආයිතරක් කියනවා ගන්න. එකෙන් එකක් අඩු කරා බිඳුවයි. එකෙන් බිඳුවක් අඩු කරා එකයි. බිඳුවෙන් බිඳුවක් අඩු කරා බිඳුවයි. බිඳුවෙන් බිඳුවක් අඩු කරා බිඳුවයි. බිඳුවෙන් එකක් නෑ හාගෙදරින් ගෙනාවා දෙකෙන් එකක් එකයි. මෙතන බිඳුව. මේ පැත්තෙන් එකක් ගේනවා. දෙකෙන් එකක් එකයි. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි. බිඳුවෙන් එකක් නෑ හා පැත්තෙන් ගෙනාවා දෙකෙන් එකක් එකයි. මෙතන දැන් බිඳුවයි බිඳුවෙන් බිඳුවක් බිඳුවයි. මේ පැත්තෙන් ගෙනාවා පුතේ දෙකෙන් එකක් එකයි. මෙතන කොහොමද දැන් බිඳුවනේ. අවසානයේ උත්තරේ දෙක පාදේ කියලා ලියනවා. එක බිඳුවයි එක බිඳුවයි. මම හිතනවා ඔබට ඒක සිරුනේ කියලා. කවුරු හරි දරුවෙක් කියනවා කියන්න බලන්න සිරුනේ කියලා. උදේ කලබලේ දැන් ලියන්න එපා. කලින් දුන්නේ හදන්න. දැන් උඩට අහන් ඉන්න. ආයෙසරයක් තනියෙන් හදන්න මේ කියුණාට පස්සේ. බලාගෙන ඉන්න මම ආයෙ මුලින්ද කියලා දෙන්න. බිඳුවෙන් එකක් අඩු කරන්න බෑ පුතේ. එහා ගෙදරින් එකක් මේ ගෙදරට ගෙනාවා මෙතන බිඳුව වෙනවා දැන්. ඇයිද තිබුණේ එක ගෙනිච්චා මෙතන බිඳුව වෙනවා. අරක දෙක වෙනවා. දෙකෙන් එකක් අඩු වුණාම එකයි මෙතන බිඳුව. මෙන්න මෙතන එකෙන් එකක් අඩු වුණාම බිඳුවයි. එහා ගෙදරින් එකක් ගෙනාවම දෙකයි දෙකෙන් එකක් එකයි. හරිද? මේන්න මෙතන බිඳුවෙන් එකක් අඩු කරන්න බෑ. එහා ගෙදරින් ගෙනාව එතන දෙක වුණා දෙකෙන් එකක් එකයි. මෙතන බිඳුවයි. බිඳුවෙන් එකක් බෑ. දැන් මොකද වෙන්නේ? එහා ගෙදරින් ආයෙ ගෙන. මෙතන බිඳුවයිද මෙතන දෙක වුණා. දෙකෙන් එකක් එකයි අර බිඳුව. එකෙන් එකක් බිඳුවයි. එහා ගෙදර ගියා නෑ එහා ගෙදර ගියා නෑ අන්න මේ ගෙදරින් ගියා. මේ දෙකේ එක දෙක වුණාම හේදෙන්න. ඒ දෙකෙන් එකක් එහා ගෙදරට ගියා මෙතන එක වුණා. දැන් මෙතන තියෙන බිඳුවනේ. මෙතන බිඳුව මෙතන එක ඒකෙන් එකක් ගෙනිච්ච නිසා මෙතන එක වුණේ. එතන දෙක ආවා ඒ දෙකෙන් එකක් ගිය නිසා මෙතන එක වුණේ. දෙකෙන් එකක් එකයි. එකෙන් එකක් බිඳුවයි. එකෙන් බිඳුවක් එකයි. මෙතන බිඳුවයි. දැන් බලන්න මේ එකෙන් එකක් බිඳුවයි. එකෙන් බිඳුවක් එකයි. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි. මේ පැත්තේ එකක් ගෙනිච්චා දෙකෙන් එකක් එකයි. එකයි බිඳුවයි එකයි එකයි බිඳුවයි බිඳුවයි එකයි බිඳුවයි. ඒක බලන්න. බිඳුවෙන් එකක් බෑ. එහා ගෙදරින් එකක් ගෙනාව දෙක. දෙකෙන් එකක් එකයි මෙතන බිඳුව. බිඳුවෙන් බිඳුව බිඳුව. බිඳුවෙන් එකක් බෑ. එහා ගෙදරින් ගෙනාව දෙකෙන් එකක් එකයි. බිඳුවෙන් බිඳුව බිඳුව. මේ ගෙදරින් ගෙනාව දෙකෙන් එකක් එකයි. එකයි බිඳුවයි එකයි බිඳුවයි එකයි. මොන පළවෙනි එක? මිශ්‍ර අභ්‍යාස මාලා. කවුරුත් ලියන එක නවත්තලා අවධානයෙන් පාඩමට උත්තර දෙන්න ඕනි. වැරද්දක් තියෙනවා නම් පස්සේ නිවැරදි කරගන්න පුළුවන් අහගෙන හිටියොත්. දැන් හොඳට ඔළුවට ගන්න. 1 1 බිඳුව 1 දෙක පාදේ. යාට එකතු කරන්න කියනවා 1 1 1 දෙක පාදේ. ඒ දෙන්න එකතු කරලා එන උත්තරෙන් අඩු කරන්න කියනවා 1 බිඳුව 1 1 දෙක පාදේ යාව අඩු කරන්න කියනවා. බලන්න ඉස්සෙල්ලා එකතු කරන්න මම මේ කතා කරන්නේ මිශ්‍ර අභ්‍යාස මාලාවේ පළවෙනි ගානේ ඒ කොටස. හරිනේ? බලන්න පුතේ. 1 1 එකතු කරාම 2යි. 1 1 එකතු වුණාම 2යි. දෙක අරගෙන දෙකේ මිටියක් බැලුවම ඉතිරි වෙන්නේ නැහැ. බැලුවම මිටිය මෙහෙට ගේනවා. 1 1 2යි. ආයෙත් දෙක අරගෙන දෙකේ මිටියක් බැලුවා ඉතිරි වෙන්නේ නැහැ. බැලුවම මිටිය මෙහෙට ගේනවා. 1 1 1 3යි. 3 අරගෙන දෙකේ මිටියක් බැලුවා මේකයි. බැලුවම මිටිය මෙහෙට ගෙනා. එතකොට 1 1 2යි. 1 1 2යි. දෙක අරගෙන දෙකේ මිටියක් බැලුවා ඉතුරුනේ නැහැ. බැලුවම මිටිය මෙහෙට ගෙනා. ආයෙත් කියන හොඳ දාගන්න. 1 1 එකතු වුණාම 2යි. දෙක අරගෙන දෙකේ මිටියක් බැලුවම ඉතුරුනේ නැහැ. බැලුවම මිටිය මෙහෙට ගෙනා 1යි. 1 1 එකතු වුණාම 2යි. ආයෙත් දෙක අරගෙන දෙකේ මිටියක් බැලුවම ඉතුරුනේ නැහැ. බැලුවම මිටිය මෙහෙට ගෙනා 1 1 1 3යි. 3 අරගෙන දෙකේ මිටියක් බැලුවම ඉතිරි වෙනවා 1යි. බැලුවම මිටිය මෙහෙට ගෙනාවා 1 1 2. ආයෙත් දෙක අරගෙන දෙකේ මිටියක් බැලුවම ඉතුරුනේ නැහැ. බැලුවම මිටිය මෙහෙට ගෙනාවා 1 පල්ලයට. බිඳුව 1 එකතු වුණාම 1යි. අඩු කරන්න තියෙන අඩු කරන්න. බිඳුවෙන් එකක් බෑ එහා ගෙදරට ගියා නෑ. එන්න මේ ගෙදරින් එකක් ගියේ. මේ ගෙදර දැන් බිඳුව වෙනවා මෙතෙන්ට 2 වෙනවා.
ඒ දෙකෙන් එකක් එහාට ගියාම මෙතන එක වෙනවා අතන දෙක වෙනවා. දෙකෙන් එකක් එකයි. එකෙන් එකක් බිඳුවක්. එකෙන් මෙතන බිඳුවෙන් බිඳුවක් බිඳුවක්. මේ පැත්තෙන් එකක් ගෙනාවා දෙකෙන් එකක් එකයි. මොන පාදයේද? දෙක පාද. බලන්න පැහැදිලිද කියලා. එහා පැත්තෙන් ගේනවා අඩු කරනකොට බිඳුවෙන් එකක් බෑ එහා ගෙදර ගියා නෑ ඊට එහා ගෙදරින් ගියා. ඒතර ඒකයි තිබුණේ එතන දැන් බිඳුව වෙනවා ඒක මෙහෙ වෙනකොට දෙක වෙනවා. ඒ දෙකෙන් එකක් එහා ගෙදරට යනවා මෙතන එක වෙනවා ඒක දෙක වෙනවා. දෙකෙන් එකක් එකයි. මෙතන එකෙන් එකක් බිඳුව. බිඳුවෙන් බිඳුවක් බිඳුව. මේක මෙහෙට යනවා දෙකෙන් එකක් එකයි. අවසන් පිළිතුර එන්නේ. තාමත් තේරුන්නේ නැති අදසන් බුද්ධ. good. බලන්නකෝ මේ දෙවෙනි B ගාන කියනවා එකේව පහ. දෙක පාදේ අඩු කිරීම බිඳුව එක. දෙක පාදේ එකතු කිරීම එක එක. දෙක පාදේ. පළමුව මේ දෙක එහෙම මේක එහෙමම කීටි අර දෙක එකතු කරනවා. 1.1යි. මොකද පුතේ වරහන් ඇතුලේ ඉස්සෙල්ලා සුළු කරන්නේ. එකතු කරනවා දෙක පාදේ. 1 එකතු කරාම 2යි. දෙක අරගෙන දෙකේ මිඩියම් දැන්දම ඉතුරුනේ නේ. බැඳපු මිඩිය මෙහෙට ගෙනාවා. 1 දෙක අරගෙන දෙකේ මිඩියම් දැන්දා ඉතුරුනේ නේ. බැඳපු මිඩිය මෙහෙට ගෙනාවා. ආයි 1 දෙක අරගෙන දෙකේ මිඩියම් දැන්දා ඉතුරුනේ නේ. බැඳපු මිඩිය මෙහෙට ගෙනාවා එක. දෙක පාදේ කියලා පිළිතුරේ. දැන් අපිට පුළුවන්කම තියෙනවා එකේව පහක් තියෙන මේ අවස්ථාවට යටි මෙන්න මේ ටික ලියන්න. එකතු කරන්න නෙති මේ දෙක එකතු කරන්න. 1.1 දෙක අරගෙන දෙකේ මිඩියක් දැන්නා. ඉතුරුනේ නැහැ බැඳපු මිඩිය මෙහෙට ගෙනා. 1 දෙක අරගෙන දෙකේ මිඩියක් දැන්නා. බැඳපු මිඩිය මෙහෙට ගෙනා. අන්න. ඔක්කොම දෙක පාදේ කියලා පිළිතුරේ. තේරුණේ නැති අදසන්. තේරුණේ නැතර අදසන් පුතේ. ඒක අපි C ගානකට යන්න. එතකොට ඒ ගානම කන්න වෙන්නේ. දැන් කලබලේ යන්න එපා. පොතට ඔළුවට ගන්න මේක අමාරු නෑ. C ගානේ තියෙන්නේ 1 දෙක පාදයට අඩු කරන්න ඕනි. හරිද? අඩු කරන්න ඕනි. 1 බිඳුව දෙක පාදේ. එකෙන් බිඳුවක් අඩු කරාම 1යි. එකෙන් බිඳුවක් අඩු කරා 1යි. උදාට පේනවා බිඳුවෙන් එකක් අඩු කරන්න බෑ. එහා ගෙදරට ගියා එහෙම නෑ. ඊට එහා ගෙදරින් ගෙනාව මෙතෙන්ට එතන බිඳුව වුණා මෙතන දෙක වුණා. ඒ දෙකෙන් එකක් එහාට ගියා මෙතන එක වුණා මෙතන දෙක. දෙකෙන් එකක් 1යි. එකෙන් එකක් බිඳුවයි. මෙතන බිඳුවයි 1යි. මොන පාදයේද? දෙක පාදේ. අවසානයේ නොමෙන්නේ. ඒකේ තව අඩු කරනවා එක බිඳුව කියන එක. ආයි අඩු කරන්න තියෙනවා. එකෙන් බිඳුවක් 1යි. එකෙන් අප බිඳුවයි එකෙන් අප බිඳුවයි 1. මොන පාදයේද? දෙක පාදේ. හරිද? මම ඊළඟට දෙවෙනි ගානට යනවා. ඒ දෙවෙනි ගානේ මම දැක්කා අපේ පුතාලා මේ જાතියේ ගානක් මම එදා හැදුවා. ඕකේ තියෙන්නේ ඔයි කියන ඉලක්කමට වඩා එකක් වැඩි සංඛ්‍යාව හොයන්න. දැන් අපිට කියන්නේ උඩ බලන්න. මේ තියෙන්නේ ඒක වඩා එකක් වැඩි සංඛ්‍යාව. මේ එක කියන එක්කෙනා දෙක පාදේ. දෙවෙනි ප්‍රශ්නේ එක කියන එක්කෙනා දෙක පාදේ. එක කියන එක්කෙනා දෙක පාදේ. එක කියන එක්කෙනා දෙක පාදේ. එක කියන එක දෙක පාදේ. සහ එක හතරක් පහක් එක දෙක පාද. මේ හැමෝටම වඩා එකක් වැඩි සංඛ්‍යාව නීමන. පුතා මට කියන්නකෝ ඔයාට වඩා අඩියක් කුසයි කියන එකේ උත්සව යන මොකක්ද කරන්නේ? පුතාගේ උසට තව අඩියක් එකතු කරන්න ඕන. පුතාගේ උසට තව අඩියක් එකතු කරන්න ඕන. ඉතින් ඊට වඩා එකක් වැඩි එක කියලා කියන්නේ මොකක්ද? මේ හැමෝටම එකක් ගන්න එකතු කරන්න. මේ හැමෝටම එකක් වශයෙන් එකතු කරන්න. මේ හැමෝටම එකක් වශයෙන් එකතු කරන්න තියෙනවා. මම එදා පුතාලට මතකද එකක් අඩු කරලා ಜಾති එකක් කරා. මේ හා සමාන ගානක් අපි කළා. දැන් මේ එකක් වැඩි එකනේ. ওই ටිකක් අඩුවෙන් කරේ.
එකතු කරන්න තියෙන්නේ. හැබැයි එකතු කරනකොට චුට්ටක් බලන්න ලස්සන දෙයක් එනවා. 1 1 එකතු කරාම 2යි. 2 අරගෙන දෙකේ විදියක් දැන්නා මෙතුරුනේ නෑනේ. තුරුනේ නෑ කියන්නේ බිඳුව දා. දෙක පාද. බැඳපු පිටිය මෙහෙට එනවා. ඒක තමයි මෙතෙන්. බැඳපු පිටිය මෙතනට එනවා. ඒක තමයි මෙතෙන්. 1 1 2 අරගෙන දෙකේ පිටියක් දැන්නා. ඉතුරුනේ නෑ. බැඳපු පිටිය මෙහෙට ගෙනා. 1 1 ආයි 2 අරගෙන දෙකේ පිටියක් දැන්නා. ඉතුරුනේ නෑ. බැඳපු පිටිය මෙහෙට ගෙනා. ඔන්න එක. මොන පාදේ? දෙක පාද. 1 1 2 අරගෙන දෙකේ පිටියක් දැන්නා. ඉතුරුනේ නෑ. බැඳපු පිටිය මෙහෙට ගෙනා. 1 1 2 අරගෙන දෙකේ පිටියක් දැන්නා. ඉතුරුනේ නෑ. බැඳපු පිටිය මෙහෙට ගෙනා. 1 1 2 අරගෙන දෙකේ පිටියක් දැන්නා. ඉතුරුනේ නෑ. බැඳපු පිටිය මෙහෙට ගෙනා. උත්තරේ දෙක පාදේ ඔන්න ඔහමයි. රටාවක් තියෙනනේ පොතේ. එක බිඳුව එක බිඳුව බිඳුව එක බිඳුව බිඳුව බිඳුව. අන්න මේක බලන්න. 1 1 2 අරගෙන දෙකේ පිටියක් දැන් ඉතුරුනේ නෑ. බැඳපු පිටිය මෙහෙට ගෙනා. ආයි 1 1 2 අරගෙන දෙකේ පිටියක් දැන් ඉතුරුනේ නෑ. බැඳපු පිටිය මෙහෙට ගෙනා. 1 1 2 අරගෙන දෙකේ පිටියක් දැන් ඉතුරුනේ නෑ. බැඳපු පිටිය මෙහෙට ගෙනා. 1 1 2 අරගෙන දෙකේ පිටියක් දැන් ඉතුරුනේ නෑ. බැඳපු පිටිය මෙහෙට ගෙනා. එකයි. මොන පාදයේද? දෙක පාද. එකයි එකතු වුණාම දෙකයි. දෙකේ පිටියක් බැඳා ඉතුරුනේ නෑ. බැඳපු පිටිය මෙහෙට ගෙනාවා. ආයි දෙකයි. ඉතුරුනේ නෑ. බැඳපු පිටිය මෙහෙට ගෙනාවා. ආයි දෙකයි. ඉතුරුනේ නෑ. බැඳපු පිටිය මෙහෙට ගෙනාවා. ආයි දෙකයි. ඉතුරුනේ නෑ. බැඳපු පිටිය මෙහෙට ගෙනාවා. බිඳුවයි එකයි. බලන්න පුතේ. එතකොට ඔය රටාවට අනුව ඔබට පේනවා. පළවෙනි එකට 2යි බිඳුව. දෙවෙනි එකට බිඳුව 2. 3 4. එතන බිඳුව 5. ඊළඟ ඉතින් බලන්න එන්න ඔබට පුළුවන් ඊළඟ එකට බිඳුව 5ක් දාලා දෙක පාදේ කියලා. බිඳුව 6ක්. තුන්වෙනි ප්‍රශ්නේ විස්තර අභ්‍යාස මාලාවේ තුන්වෙනි ප්‍රශ්නේ. අපිට සඳහන් කරලා තියෙනවා මෙන්න මේ 10 පාදයට 4 දෙකේ බලය. අගේ දෙකේ පාදයේ සංඛ්‍යාවක් කරන්න. මගේ පුතා කියන්නේ 4 දෙකේ බලය කියන්නේ කවුද පුතේ? 4 දෙකේ බලය කියන්නේ 4 වරක් 4 16යි. ආ දෙකේ පාදයට ගේන්න. ආ බෙදනවා දෙකෙන් 8යි. ආයෙ බෙදනවා දෙකෙන් 4යි. නැවත බෙදනවා දෙකෙන් 2යි. 16 සමානයි පුතේ 2 4 බලය. 16 සමානයි කවුද? 2 4 බලය. ඒක තමයි වෙන්නේ. ඊළඟට අහනවා 49 10 පාදේ 31 10 පාදේ. බලන්න පුතේ. හතරවෙනි ප්‍රශ්නේ 49න් 10 පාදේ කියන එක අඩු කරන්න 32 10 පාදේ කියන එක. සමානයි 9න් 2ක් අඩු කරනකොට උත්තරේ 7යි. 10 පාදේ. 9න් 2ක් අඩු කරනකොට 7යි. 4න් 3ක් අඩු කරාම 1යි. හරිනේ ඉතින් සාමාන්‍ය විදිහටනේ අඩු කරන්නේ. 9න් 2ක් 6 4න් 3ක් 1යි. ඊට පස්සේ අහන්නේ පිළිතුර දෙකේ පාදයට හරවන්න. අයියෝ ලේසිනේ. 17 බෙදනවා දෙකෙන්. දෙවරකට 16යි. ඉතුරුනා 1ක්. ආයෙ බෙදුවා දෙකෙන්. දෙවරක් 4 8යි. ඉතුරු නෑ. ආයෙ බෙදනවා දෙකෙන්. දෙවරක් 2 4යි. ඉතුරු නෑ. ආයෙ බෙදනවා දෙකෙන්. දෙවරක් 1 2යි. ඉතුරු නෑ. 1 බිඳුව 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 1. මොන පාදයේද? දෙක පාදේ. හරි. ඊළඟට අහන ප්‍රශ්නේ හොඳ අවධානයෙන් අහගෙන ඉන්න. 49 හා 32 යන්න. මේ තියෙන පුතේ හතරවෙනි ගානේ පළවෙනි එක හොඳේ. මොකද කියන්නේ පළවෙනි එක 49 32 යන්න සුළු කර දෙකේ පාදෙට දෙන්න. ඊළඟට ඒකේ දෙවෙනි කොටස කියනවා 49 32 යන 10 පාදයේ සංඛ්‍යා දෙක මුලින් දෙකේ පාදයකට හරවා. මුලින් දෙකේ පාදයන්ට හරවා. උදේ මෙයා දෙකේ පාදයට හරවා. මෙයා දෙකේ පාදයට හරවා. එන උත්තර දෙක අඩු කර. දෙකේ පාදයට හරවලා අඩු කර. කලින් කොටසේ පිළිතුරම ලැබෙනවද කියලා බලන්න. මොන බලන්න. ඉතින් අපි බලමු 49 කියන එක පරිවර්තනය කරනවා දෙකට බෙදුවා දෙවරක් දෙක 4යි දෙවරක් 4 8යි ඉදිරියේ ආයි දෙකෙන් බෙදුවා දෙවරක් 1 2යි දෙවරක් 2 4යි ඉදිරියේ ආයි දෙකෙන් බෙදුවා දෙවරක් 6 12යි ඉදිරියේ දෙවරක් 3 6යි ඉදිරියේ දෙවරක් 1 2යි ඉදිරියේ 1 1 බිඳුව 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 1 මොන පාදේ දෙක පාද ඊළඟට පුතේ අපි 32 කියන එක ගමු බෙදනවා දෙකෙන් 16යි ඉදිරියේ
ආයි බෙදනවා දෙකෙන් 8යි ඉතිරි නැහැ. ආයි බෙදනවා දෙකෙන් 4යි ඉතිරි නැහැ. ආයි බෙදනවා දෙකෙන් 2යි ඉතිරි නැහැ. නැවත බෙදනවා දෙකෙන් 1යි ඉතිරි 1යි ඉතිරි නැහැ. 1යි ඉතිරි නැහැ. යටි ඉඳලා ලියන් යනවා 1 මොන පාදයේද? දෙක පාදය. දැන් අපිට කියන මේ දෙන්න අඩු කරා. ඔන්න පුතේ අඩු කරනවා බලගන්න. මෙතනින් අඩු කරන්න හොඳේ. හා. කොහමද 1 දෙක පාදේ ආව අඩු කරනවා 1.5 1යි 2යි 3යි 4යි 5 අඩු කරනවා පුතේ බලගන්න. එකෙන් බිඳුවක් අඩු කරාම 1යි. දෙක පාදේ බිඳුවෙන් බිඳුවක් බිඳුවයි බිඳුවෙන් බිඳුවක් බිඳුවයි බිඳුවෙන් බිඳුවක් බිඳුවයි එකෙන් බිඳුවක් 1යි. එකෙන් බිඳුව. කොහමද අර උත්තරේ වෙනව නේද? බලන්න පුතේ. ඒ උත්තරේ වෙන්නේ නැහැ. ඒ කියන්නේ 10 පාදයෙන් අඩු කරලා එන උත්තරේ දෙකේ පාදයට ගෙන යවා. තේරුණා නේද පුතේ? දෙකේ පාදයට පරිවර්තනය කරලා එන උත්තරේ 10 පාදයට ගෙන යවා දෙකම සමානයි. හොඳයි. මම හිතනවා ඔබට ඒක තේරුණා කියලා. හරි. දැන් මේකයි මම දෙන්න හදපු ගාන. අහගන්න පුතේ. මම අහනවා පුතාගේ 1.1 දෙක පාදේ එකතු කරනවා 1.11 දෙක පාදේ. හරිද? මම කියනවා ඉස්සෙල්ලා මේක එකතු කරන්න කියලා. හරිද? හරිද පුතේ? ඊට පස්සේ පළවෙනි ප්‍රශ්න. දෙක මෙය 10 පාදයට පරිවර්තනය කරනවා. මේක එකතු කොට මෙය සුළු කර 10 පාදයෙන් දෙන්න. ඒතර මොකක්ද පුතේ කරන්න ඕන? ඉස්සෙල්ලා සුළු කරනවා. ඒ එන උත්තරේ 10 පාදයට ගේන්න. හරිද? ඊට පස්සේ ලියනවා 10 පාදයන්ට ඊට අගේ මොකද? ඊට පිළිතුරම 10 පාදයන්ට හරවා සුළු කරන්න. ඊළඟට අංක 3 පිළිතුරු දෙක සසඳ. පිළිතුරු දෙක සසඳන්න. සසඳන්න කිව්වම අර උත්තරේ ලියන්න වෙන්නේ මොකක්ද? පිළිතුරු දෙකම සමාන වී ඇත. හරි. ලස්සනට කරමු දෙක. පොඩි ගාන පුතාගේ දැනුම පරීක්ෂා කරන්න. පළමුව මේ දෙක සුළු කරලා එන උත්තරේ 10 පාදයට ගේනවා. ඊළඟට මේ දෙන්න වෙන වෙනම 10 පාදයට ගෙනල්ලා සුළු කරනවා. පස්සේ උත්තර දෙක සසඳනවා. එක බිඳුව 1 1. මම පළමුව මේ දෙන්න එකතු කරා. රොබෙලන්නම් එකට උත්තරේ. 1 1යි දෙකෙන් මිදියක් දැන්නා ඉතුරුනේ නැහැ දැකපු මිදිය මෙහෙට ආවා. 1 1 1යි 3යි 3 අරගෙන දෙකේ මිදියක් දැන්නම ඉතිරි වුණා 1 බැඳපු මිදිය මෙහෙට ගෙන. 1 1යි 2 අරගෙන දෙකේ මිදියක් දැන්න ඉතුරුනේ නැහැ දැකපු මිදිය මෙහෙට ගෙන. 1 1යි 2 අරගෙන දෙකේ මිදියක් දැන්නා ඉතුරුනේ නැහැ දැකපු මිදිය මෙහෙට ගෙන. 1 1යි 2 අරගෙන දෙකේ මිදියක් දැන්න ඉතුරුනේ නැහැ දැකපු මිදිය මෙහෙට ගෙන. උත්තරේ 1යි. මොන පාදේ? දෙක පාදේ. තේරුණේ නැති අතුස්සන් පුතේ. good. ඊට පස්සේ අපිට පුළුවන් මේක 10 පාදයට ගේන්න. මේ තියෙන දෙකේ බිඳුව ස්ථාන. මේක දෙකේ එක ස්ථාන. මේක දෙකේ දෙක ස්ථාන. මේක දෙකේ තුන ස්ථාන. මේක දෙකේ හතර ස්ථාන. මේක දෙකේ පහ ස්ථාන. එක ස්ථාන දෙක ස්ථාන හතර ස්ථාන අට ස්ථාන 16 ස්ථාන 32 ස්ථාන. එක්වරක් බිඳුව බිඳුවයි දන දෙවරක් එක දෙකයි දන හතරවරක් බිඳුව බිඳුවයි දන අටවරක් බිඳුව බිඳුවයි දන 10වරක් බිඳුව බිඳුවයි 32 වරක් එක 32 32යි දෙකයි එකතු වුණාම 34යි මොන පාදේ 10 පාද. සාමාන්‍ය 10 පාදේ කියන වචනේ ලියන්නේ මොකද පාද පරිවර්තනයක් වෙච්ච අවස්ථාවක් නිසා මේක ලියු. අනිසරක් කියන හොඳට අහගන්න පුතේ සසිදු පාඩමාගෙන ඉන්න පුතේ 1 1 2 අරගෙන දෙකේ මිදියක් දැන්නා ඉතුරුනේ නෑ. බැඳපු මිදිය මෙහෙට ගෙනාවා 1 1 2 1 3යි 3 අරගෙන දෙකේ මිදියක් දැන්නා ඉතුරුනේ නෑ. බැඳපු මිදිය මෙහෙට ගෙනාවා 1 1 2 අරගෙන දෙකේ මිදියක් දැන්නා ඉතුරුනේ නෑ. බැඳපු මිදිය මෙහෙට ගෙනාවා 1 1 2 අරගෙන දෙකේ මිදියක් දැන්නා ඉතුරුනේ නෑ. බැඳපු මිදිය මෙහෙට ගෙනාවා 1 1 2 අරගෙන දෙකේ මිදියක් දැන්නා
ඉතුරුනේ නෑ. එතකොට පිටිය මෙහෙට ගෙන ආවා. 1 ඒක තමයි මේ පැල්ලෙහාට ආවේ. එතකොට ඒක එකතු වුණාම 34 ආවා. 34ද පුතේ ආවේ? ඔව් සර්. ඔව්. ඊළඟට කියනවා පුතේ පාද පරිවර්තනය කර සුළු කරන්න කියලා. ඔන්න මම දෙවෙනි එක මෙතන කරනවා. රෝමිලන්තන් දෙක මෙතන කරනවා. පාද පරිවර්තනය කර සුළු කරනවා. මෙතන තියෙනවා පුතා දෙකේ බිඳුව මේක දෙකේ එක මේක දෙකේ දෙක මේක දෙකේ තුන. එක ස්ථාන දෙක ස්ථාන හතර ස්ථාන අට ස්ථාන. එකවරක් එක එකයි දෙවරක් එක දෙකයි හතරවරක් බිඳුව බිඳුවයි අටවරක් එක අටයි. 8යි 2යි 10යි 1යි 11යි 10 පාද. මේක තියෙන දෙකේ බිඳුව ස්ථාන මේක දෙකේ එක ස්ථාන මේක දෙකේ දෙක ස්ථාන මේක දෙකේ තුන ස්ථාන මේක දෙකේ හතර ස්ථාන. එක ස්ථාන දෙක ස්ථාන හතර ස්ථාන අට ස්ථාන 10 ස්ථාන. එකවරක් එක එකයි දෙවරක් එක දෙකයි හතරවරක් එක හතරයි අටවරක් බිඳුව බිඳුවයි 10වරක් එක 16යි 16 4යි 20යි 20යි 2යි 22යි 22යි 23යි 10 පාදේ. දැන් ඔයා මට කියන්නේ දෙන්න එකතු කරන්න නේද? 3යි 1යි 4යි 2යි 1යි 3යි 10 පාදේ 34 කියලා පිළිතුරක්. 10 පාදයට 34 කියලා පිළිතුරක්. මොන 40 10 පාදය එකතු කරන්න 1.11 පාදය. මං ඉල්ලනවා මේකේ සුළු කිරීම. මේක තමයි පුතාලට අද දීපු දෙවෙනි ගාන. එක අහනවා පිළිතුර 10 පාදයෙන් දෙන්න. දෙක පිළිතුර 2 පාදයෙන් දෙන්න. මම පඬිත වැඩක් කරනවා පුතාගෙන් අහනවා පිළිතුර 3 පාදයෙන් දෙන්න. දැන් පළවෙනි දෙකට නම් උත්තරේ ලියයි. කොහොමද පළවෙනි දෙකට උත්තරේ ලියන්නේ? චුට්ටක් ඉන්න කොයිද? කොහොමද 10 පාදෙට ගේන්න නම් මොකක්ද අපි කරන්න ඕන? මෙයා 10 පාදේ ඉන්න නිසා යාට ඔහොම ඉන්න කියලා මේ දෙකේ පාදය ගෙනියනවා කොහෙටද? 10 පාදේ. ගෙනි යා මෙයත් එක්ක එකතු කරනවා. අහන්නේ කොහොමද 10 පාදෙට දෙන්නේ? දෙකේ පාදෙට දෙන්නේ. මේ 10 පාදේ එක්කෙනා දෙකේ පාදෙට ගෙනි අර 10 පාදේ එක්කෙනාත් එක්ක එකතු කරනවා. කොහොමද 3 පාදෙට ගෙන්නේ? දෙන්නගෙම 10 පාදේ දෙක එකතු කරලා 10 පාදෙන් අරගෙන තුනෙන් බෙදලා 3 පාදෙට ගේ. දෙකෙන් බෙදලා දෙකේ පාදෙට ගේනවා වගේ තුනෙන් බෙදලා 3 පාදෙට. හරි. අන්තිම එක වැරදුනට කමක් නැහැ. පළවෙනි දෙක කරන් බලන්න අද. පුතේ මේ පැත්තට අවධානය දෙන්න චූට්ටක් බලන්න උත්තරියේ මම තියෙන ඇරියා මේ තියෙන්නේ දෙකේ බිඳුව ස්ථාන මේක දෙකේ එක ස්ථාන මේක දෙකේ දෙක ස්ථාන මේක දෙකේ තුන ස්ථාන. ඒතර මේ තියෙන එක ස්ථාන මෙයා දෙක ස්ථාන හතර ස්ථාන අට ස්ථාන. එකවරක් එක එකයි දෙවරක් එක දෙකයි හතරවරක් බිඳුව බිඳුවයි අටවරක් එකයි 8යි 2යි 10යි 10යි 11යි 10 පාදයට 11යි. දැන් මට පුළුවන්කම තියෙනවා මෙන්න මේ 11 කියන තැනත්තා 40 එකතු කරන්න. මොකද දෙන්නම 10 පාදෙන්. දැන් පුතේ මම දෙකේ පාදෙට උත්තර දෙන්න පුතාට යෝජනා කරා නේද? ඔය දීමේ සංඛ්‍යා එහෙමම තියාගෙන මේ 10 පාදෙට පරිවර්තනය කරලා යන්න කියලා. ඊට වඩා ලේසි නැද්ද පුතේ මෙහෙම කරන්න. මේ 51 බෙදන්නකො බැටියෝ. එකතුව 51. එයා බෙදන්නකො දෙකේ. දෙවරක් දෙක හතරයි. 11ට දෙවරක් පහ 10යි. ඉතින් ඒකයි. ආයි දෙකෙන් බෙදුවා 1යි 2යි. ඉතින් ඒකයි. ආයි දෙකෙන් බෙදුවා දෙවරක් 6 12යි. ඉතින් නෑ. ආයි දෙකෙන් බෙදුවා දෙවරක් 3 6යි. ඉතින් නෑ. ආයි දෙකෙන් බෙදුවා 1යි 3 1යි. යටි ඉඳලා ලියනවා 1 1 බිඳුව බිඳුව 1 1 2 පාද. දැන් පුතාට ප්‍රශ්නයක් ආවේ තුන පාදයට ගියේ කොහොමද කියලා. මෙන්න බලන්න පුතේ.
තුනේ පාදෙට ගේන්නේ. තුනේ පාදෙට මෙයාට ඕන පාදයකට ගේන්න හැකි බෙදන්න ඕනේ ඒක. ඔන්න තුන්වෙනි එක. 51 නැමැති එකතුව 10 පාදයේ සංඛ්‍යාව 3ෙන් බෙද. තුගලක් එක 3යි. දෙකක් ඉතිරි 21කට තුගලක් 41යි ඉතිරි වෙන්නේ. ආයෙම බෙදනවා 3ෙන් තුගලක් පහ 15යි ඉතිරි දෙකයි. ආයෙ බෙදනවා 3ෙන් 1යි ඉතිරි යන පුතේ 2. 1 2 2 බිඳුව 3 පාද. හරිනේ ඉතින්. තුනේ පාදේ ලියන්න බැරි 3නේ. 2 ලියන්න පුළුවන්. 1 ලියන්න පුළුවන්. බිඳුව ලියන්න පුළුවන්. වෙන හම්බෙමු. අද දවසේ නියමිත කාලය ඉවර වෙච්ච නිසා ලබන ඉරිදා උදේ 6 වෙනකොට. හොඳද? අයිබෝන් පුතේ පරිස්සමෙන් ඉන්න සියලු දෙනාට දෙවන් සරණයි.